හලෝ නංගිල්ට මනට කොහොමද? අද කතා කරන්නේ 10 වසරේ 10 වෙනි පාඩම ගැන. හරිද? රසායනික බන්ධන කියන පාඩම තමයි අද විස්තර කරන්න හදන්නේ. ඉතින් බලන්න නේද? මේ YouTube channel එක හරහා ඔයාලට 10 වසරේ 11 වසර ඔක්කොම පාඩම් ටික මේ විදියට කවර් කරගන්න පුළුවන්. ඒ නිසා යාළුවන්ට ෂෙයා කරන්න, මතක නැතුව subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට එනවනේ. ඉතින් අපිත් එක දිගට රැඳිලා ඉන්න. අපි අද කතා කරමු 10 වසරේ 10 වෙනි පාඩම ගැන. ඒ කියන්නේ රසායනික බන්ධන ගැන. ඉතින් නංගි මල්ලි එන්න අපි යමු අපේ වීඩියෝ එකට. රසායනික බන්ධනයක් කියලා කියන්නේ මොකක්ද? ඉස්සෙල්ලම ඔන්න ඒක ගැන චුට්ටක් තේරුම් අරන් ඉන්න ඕන. ඇත්තට මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ අයනික බන්ධන සහ සාසංජ බන්ධන කියන දේවල් දෙක ගැන. හරිද? මේවා හැදෙන විදිය ඊළඟට මේ බන්ධන කොහොමද ඔයා නිර්මාණය කරන්නේ? ඔයාට රූප සටහන දුන්නොත් මේක අඳුර ගන්න පුළුවන්ද? ඔයාට අඳින්න පුළුවන්ද? මේ හැමදේම මේ වීඩියෝ එක තුලින් කියලා දෙනවා. ඒක හින්දා වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව යවන්නේ නැතුව හොඳට බලන්න. හරි? එහෙනම් ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. රසායනික බන්ධනයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මූලද්‍රව්‍ය පරමාණු ස්ථායී වීමට සංයුතා කවචය තියෙනවනේ. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටම. මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කරගෙන, ඒ කියන්නේ වෙනස් විදියකට සකස් කරගෙන ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවනම් ඒක ඉලෙක්ට්‍රෝන 8ක් කරගන්නවා. හරි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයක් තියෙනවනම් ඒක පිට කරලා ඉලෙක්ට්‍රෝන 8ක් කරගන්නවා. මොකද්ද කරන්නේ? පරමාණු හරි එහෙම නැත්නම් අයන හරි අතර ඇතිවෙන ආකර්ෂණ බලවලට තමයි කියන්නේ මොනවා කියලාද රසායනික බන්ධන කියලා. ඔන්න එකපාරින්ම තේරුම් ගන්න. දැන් පාඩම් කරගෙනම යන්න. මොකද්ද රසායනික බන්ධන කියලා කියන්නේ? මූලද්‍රව්‍ය පරමාණු ස්ථායී වීමට සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රතිසංවිධානය කරගෙන පරමාණු හරි එහෙම නැත්නම් අයන හරි ඇතිවන ආකර්ෂණ බල. පැහැදිලිද? අන්න ඒවට තමයි එතකොට මොනවා කියලා කියන්නේ? රසායනික බන්ධන කියලා කියන්නේ. එහෙනම් රසායනික බන්ධන ඇති වෙන්නේ මොනවා අතරද? එක්ක පරමාණු අතර එහෙම නැත්නම් අණු අතර. එතකොට මොකක් සඳහාද මෙහෙම බන්ධන ඇති කරගන්නේ? ඒ මූලද්‍රව්‍ය පරමාණු ස්ථායී වෙන්න. හරිද? දැන් ඔන්න ඒ දේවල් ටික ඔයාලට තේරෙනවා. අපි නම් ඉස්සරහට යමු. රසායනික බන්ධන වර්ග තියෙනවලු දෙකක්. එකක් තමයි අයනික බන්ධන, අනිත් එක තමයි සාසංජ බන්ධන. මොනවද වර්ග දෙක? අයනික බන්ධන සහ සාසංජ බන්ධන. මොකක්ද අයනික බන්ධනයක් කියලා කියන්නේ? ඔන්න ඊළඟ ප්‍රශ්නේ. අයනික බන්ධනයක් කියලා කියන්නේ එක පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. හරිද? අනෙක් පරමාණුව ඒ ඉලෙක්ට්‍රෝනය ගන්නවා. එහෙම ඔයා නිකන් හිතන්න. හරි? ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි පරමාණුවක් ස්ථායී වීමට ඉලෙක්ට්‍රෝන, ඒ කියන්නේ ස්ථායී වෙන්න නම් ඉලෙක්ට්‍රෝන ඊට වඩා ස්ථායී අවස්ථාවට වඩා ඉලෙක්ට්‍රෝන වැඩි පරමාණුවක්. හරිද? ඒක ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා අර ස්ථායී වීමට ඉලෙක්ට්‍රෝනයක් අඩු පරමාණුවක් අර ඉලෙක්ට්‍රෝනය ලබාගෙන, හරි, මේ දෙක අතර එකතු වෙන සංසිද්ධියක් තමයි අයනික බන්ධනයක් කියලා කියන්නේ. ඔයාට ඒ කතන්දරේ හොඳටම තේරෙවි. ඉස්සරහට මේ වීඩියෝ එක දිගටම බලන්න. ඔන්න හිතන්නකො සෝඩියම් කියලා කියන්නේ කීවෙනි මූලද්‍රව්‍යද? 11 වෙනි මූලද්‍රව්‍යනේ. ඒ කියන්නේ ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන කීයක්ද? 11ක්. ඒ කිව්වේ ඉලෙක්ට්‍රෝන 2යි 8යි 1යි තියෙනවා. හරිද? මේ සෝඩියම්ට ආසන්නම ස්ථායී අවස්ථාව තමයි නියෝන් කියලා කියන්නේ. නියෝන් වල තියෙන ඉලෙක්ට්‍රෝන 2ක් සහ ඊළඟ කවච ඉලෙක්ට්‍රෝන 8ක්. ඉතින් මේ සෝඩියම් මොකද්ද කරන්නේ? තමාගේ පිටින්ම තියෙන ඉලෙක්ට්‍රෝනය ගලවලා නියෝන් වල වින්‍යාසයට එනවා. එතකොට අන්න සෝඩියම් මොනවා වුණාද? සෝඩියම් වලින් ඉලෙක්ට්‍රෝනයක් ගැලවුණා. මුලින් තියෙනවා සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන 11ක්, ප්‍රෝටෝන 11ක්. ඒ කියන්නේ ඍණ 11ක් තියෙනවා, ධන 11ක් තියෙනවා. හැබැයි මල්ලි දැන් මොකද්ද වෙන්නේ? මේ සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 10යි. හැබැයි ප්‍රෝටෝන නම් කලින් ගානම තියෙනවා. ඒ කියන්නේ 11ක් තියෙනවා. ඒ කියන්නේ ඍණ 10කුයි ධන 11කුයි තියෙනෝනේ.
ඒ කියන්නේ සමස්තය ගත්තම ධනාරෝපණයක් තමයි තියෙන්නේ. ඇයි බලන්නකො ඍණ 10යි ධන 11යි. සමස්තය ධන 1යි. ඒ කියන්නේ සෝඩියම් හදන්නේ මොන අයනයක්ද? සෝඩියම් හදන්නේ ධන අයනයක්. ඔන්න දැන් එහෙනම් මම කියා දුන්නේ මොකද්ද? සෝඩියම් ධන අයනයක් හැදෙන විදිය. දැන් මං ඊළඟට ඔයාලට කියලා දෙන්නේ ක්ලෝරීන් ඍණ අයනයක් හදන්නේ කොහොමද කියලා. ක්ලෝරීන් කියලා කියන්නේ ඒකේ තියෙනවා ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද ක්ලෝරීන් වල? 17ක් තියෙනවා. ක්ලෝරීන් කියන එකේ ඉලෙක්ට්‍රෝන 17ක් තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පළවෙනි ශක්ති මට්ටමේ, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක්, තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක්. හරිද? ඊට පස්සේ මේ ක්ලෝරීන් මොකද්ද කරන්නේ? ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවා. ඇයි හේතුව ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නේ? එයා බලන්නේත් කොහොම හරි ස්ථායි වෙන්නනේ. දැන් අවසාන ශක්ති මට්ටමේ එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන 7යිනේ. ඉතින් ඉලෙක්ට්‍රෝන 8ක් කරගෙන ආගන්ගේ වින්‍යාසයට ආවොත් ක්ලෝරින් ස්ථායි වෙනවා කියලා ක්ලෝරින් හොඳටම දන්නවා. ඉතින් ක්ලෝරින් මොකද්ද කරන්නේ? ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවා. ක්ලෝරින් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්තම මොකද්ද වෙන්නේ? කලින් අවස්ථාවේ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන 17 ගානේ තිබ්බේ. හැබැයි දැන් ඉලෙක්ට්‍රෝන 18ක් තියෙනවා. ඒ කියන්නේ වැඩිපුර ඍණ ආරෝපණයක් ඇවිල්ලා. ඒ කියන්නේ අංගේ මල්ලි ක්ලෝරින් හදන මොන ආරෝපණයක්ද? ඍණ ආරෝපිත අයනයක්. හරිද? එහෙනම් බලන්න සෝඩියම් කියන එක හරි සෝඩියම් කියන එක මොකද්ද වෙන්නේ? සෝඩියම් කියන එක ඉලෙක්ට්‍රෝනයක් මොනව කරනවද? සෝඩියම් කියන එක ඉලෙක්ට්‍රෝනයක් කියන්න. සෝඩියම් කියන එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා ධන ආරෝපණයක් හදනවා. හැබැයි ක්ලෝරින් කියන එක මොකද්ද කරන්නේ? ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන ඍණ ආරෝපණයක් හදනවා. දැන් මට ඔයා කියන්න නංගි මල්ලි සෝඩියම් වල ධනාරෝපණයක් තියෙනවා, ඊළඟට ක්ලෝරීන් වල ඍණාරෝපණයක් තියෙනවා. ඔයාලා කියන්නකෝ ධනාරෝපණයකුයි ඍණාරෝපණයකුයි එකට එකතු කරා මේ විකර්ෂණ වෙනවද ආකර්ෂණ වෙනවද? ඒවා ආකර්ෂණය වෙනවනේ. ඒවා ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ අංගි මල්ලි සෝඩියම් ධනයි ක්ලෝරයිඩ් ඍණයි අතර ධනයි ඍණයිනේ. මොකද්ද ඇති වෙන්නේ? ගෑනු එක්කෙනෙකුයි පිරිමි එක්කෙනෙකුයි මොකද්ද ඇති වෙන්නේ? ආකර්ෂණ බලයක්. එහෙම නැත්නම් බැඳීමක් ඇති වෙනවා. බන්ධනයක් ඇති වෙනවා. අන්න එහෙනම් ඒවට කියනම මොනව කියලාද? කියන්න අයනික බන්ධනයක් කියලා. එහෙනම් නංගි මල්ලි අයනික බන්ධනයක් ඇති වෙන්නේ මොනව අතරද? ධන අයනයකුයි ඍණ අයනයකුයි අතර තමයි අයනික බන්ධනයක් ඇති වෙන්නේ. හරිද? අපි ඉස්සරහට කතා කරනවා ඊළඟ එපිසෝඩ් වල කොහොමද මෙහෙම ඒ කියන්නේ මොනවද උදාහරණ ඒ වගේ දේවල් ගොඩාක් කතා කරනවා. හරිද? දැන් ඔයා තේරුම් ගන්න මෙන්න මේ දේවල්. සාමාන්‍යයෙන් ලෝහයක් ඒ කියන්නේ සෝඩියම්, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම් ඒව තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. අලෝහ තමයි ක්ලෝරයිඩ්, ඔක්සයිඩ්, ෆ්ලෝරයිඩ්, නයිට්‍රයිඩ් ඒ වගේ ඒවා තමයි මොනව කරන්නේද ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. අලෝහ. ඉතින් මෙන්න මේ වගේ ධන ආරෝපිත අයනයක් හදලා ඊළඟට ඍණාරෝපිත අයනයක් හදලා මේ අයන දෙක අතර ඇති වෙනවා නම් ආකර්ෂණ බලයක් අන්න කියනම මොනව කියලාද? කියන්න අයනික බන්ධනයක් කියලා. දැන් ඔන්න ඔයාට තේරෙන්න ඕන මොකක්ද අයනික බන්ධනයක් කියලා කියන්නේ කියලා. හරිද? දැන් ඔන්න අපි යමු අපේ නිර්වචනයට. අයනික බන්ධනයක් කියලා කියන්නේ එක් පරමාණුවකින් තවත් පරමාණුවකට තවත් පරමාණුවකට ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීම නිසා, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දීම නිසා ඇති වූ ධන අයනයකුයි ඍණ අයනයකුයි අතර ඇතිවන ආකර්ෂණ බලය. පැහැදිලිද කතාව? මොකක්ද? එක් පරමාණුවකින් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි පරමාණුවක් හරියට සෝඩියම් වගේ ඉලෙක්ට්‍රෝන අඩු පරමාණුවකට ඒ කියන්නේ ක්ලෝරීන් වගේ ඉලෙක්ට්‍රෝනයක් ප්‍රදානය කරලා ඉලෙක්ට්‍රෝන එකක්ම වෙන්න ඕනේ. හරිද? දැන් මැග්නීසියම් ඔක්සිජන්ට ප්‍රදානය කරන ඉලෙක්ට්‍රෝන දෙකක්. කොහොම හරි ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරලා හැදෙනවනේ ධන අයනයක්, ඊළඟට හැදෙනවනේ ඍණ අයනයක්. මෙන්න මේ ධන අයනයයි ඍණ අයනයයි අතර ඇතිවන ආකර්ෂණ බලයට කියනව මොනව කියලාද? අයනික බන්ධනයක් කියලා. ඔන්න දැන් ඔයාලට අයනික බන්ධන කියන්නේ මොනවද කියන එක හොඳටම තේරෙනවා. හරිද? හරි. හරිද නංගි මල්ලි? එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ මේ අයනික බන්ධනයක් කියලා කියන්නේ? එක් පරමාණුවකින් තවත් පරමාණුවකට ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීම නිසා.
එක් පරමාණුවකින් තවත් පරමාණුවකට ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීම නිසා ඇතිවෙච්ච ධනායන සහ ඍණායන අතර ඇතිවන ආකර්ෂණ බලයක්. ඔය තියෙන බලන්නකො මේ තියෙන්නේ සෝඩියම් අයනයක්නේ. ඔය තියෙන්නේ සෝඩියම් අයනය, ඒක ධනාරෝපිතයි. ඔන්න තියෙනවා ක්ලෝරයිඩ් අයනය, ඒක ඍණාරෝපිතයි. ඒ දෙක අතර ධන හා ඍණ නිසා ඇතිවන ආකර්ෂණ බලය මොනවා කියලාද හඳුන්වන්නේ? ඒ දෙක අතර ඇතිවන බන්ධනය අයනික බන්ධනය කියලා හඳුන්වනවා. දැන් ඔයාට ඕන තේරෙන්න ඕන. දැන් එහෙනම් ඊට වඩා ටිකක් සංකීර්ණ. ඔයාලට මේව දෙයිද කියලා ෂුවර් නෑ. හැබැයි මේකත් හොඳට දැනන් ඉන්න. හරි? මේකත් බලන්නකෝ. මේ තියෙන නංගි මල්ලි මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන පරමාණු දෙක. හරිද? මැග්නීසියම් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 12ක් තියෙනවා. හරි. ක්ලෝරින් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 17ක් තියෙනවා. දැන් මැග්නීසියම් නම් මොකද්ද කරන්න ඕන? ඉලෙක්ට්‍රෝන 10 ස්ථායි. ඇයි 2යි 8යි කියන්නේ 10 තමයි ස්ථායි නියෝන්ගේ වින්‍යාසය. ඉතින් මැග්නීසියම් කරන්නේ ඉලෙක්ට්‍රෝන 2ක් පිට කරනවා. ක්ලෝරින්ට ඕන ඉලෙක්ට්‍රෝන 1ක් ලබා ගන්න. ඇයි ඒකට හේතුව? ක්ලෝරින් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 17යිනේ. ක්ලෝරින් බලන්නේ කොහොම හරි ඉලෙක්ට්‍රෝන 1ක් ලබා ගන්න. ඉතින් මොකද්ද කරන්නේ? මැග්නීසියම් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන 2ක් පිට කරලා ක්ලෝරින් පරමාණු 2කට ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. තේරෙනවද? මැග්නීසියම් පරමාණුව ඉලෙක්ට්‍රෝන පිට කරනවා, ක්ලෝරින් පරමාණු 2ක් ඉලෙක්ට්‍රෝනය බැගින් ලබාගෙන ඒ පරමාණු තුනම මොකද්ද වෙන්නේ? ස්ථායි වෙනවා. දැන් ඔයාට තේරෙන්න ඕනේ. එතකොට බලන්න මැග්නීසියම්ගේ මුලින් තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 12යි ප්‍රෝටෝන 12යි. හැබැයි ඊට පස්සේ අවස්ථාවේ තියෙන්නේ ප්‍රෝටෝන 12ම තමයි. හැබැයි ඉලෙක්ට්‍රෝන තියෙනවා 10ක්. ඒ කියන්නේ සමස්ත ආරෝපණය කීයද? ධන 12යි ඍණ 10යි ධන 2යි. ක්ලෝරීන් වගේ ගත්තොත්, ක්ලෝරින් පරමාණුවක් ගත්තොත් මේ ක්ලෝරින් පරමාණුව කොහොමද? ප්‍රෝටෝන තියෙනවා 17ක්. ප්‍රෝටෝන තියෙනවා 17ක්. ඉලෙක්ට්‍රෝන තියෙනවා කීයක්ද? ඉලෙක්ට්‍රෝන තියෙනවා 18ක්. ඒ කියන්නේ ඍණ 1 ආරෝපණයක් තමයි තියෙන්නේ. ධන 17යි ඍණ 18යි. ඍණ 1ක ආරෝපණයක්. ඒ කියන්නේ නංගි මල්ලි ක්ලෝරයිඩ් පරමාණු, ක්ලෝරයිඩ් අයන, ක්ලෝරයිඩ් ඍණ 1 අයන දෙකක් සහ මැග්නීසියම් ධන 2 අයනය අතර තමයි මැග්නීසියම් ක්ලෝරයිඩ් වල අයනික බන්ධනය ඇති වෙන්නේ. දැන් ඔන්න ඒකත් ඔයාට හොඳට තේරෙනවා. මේ විදිහට නංගි මල්ලි මැග්නීසියම් ඔක්සයිඩ්, ඒ කියන්නේ ලෝහයකුයි අලෝහයකුයි අතර. හරිද? ඒ වගේ තව જાතියක් තියෙනවා. ඔයාලට මතක ඇති අපි අර සූත්‍ර ලියද්දි තුන්වෙනි පාඩමේදී කතා කරා අර බහු පරමාණුක අයන කියලා මතකයිද? පරමාණු ගොඩක් තියෙන සල්ෆේට, කාබනේට ඒ වගේ එකක් වුණත් ලෝහයක් එක්ක එකතු වෙලා මෙන්න මේ විදියට අයනික බන්ධනයක් ඇති වෙන්න පුළුවන්. වෙන එකම දේ තමයි මොකද්ද? ධන අයනයක් සහ ඍණ අයනයක් අතර තමයි ආකර්ෂණ බලය, එහෙම නැත්නම් අයනික බන්ධනයක් ඇති වෙන්නේ. දැන් ඔන්න හොඳ අවබෝධයක් දීලා තියෙන්නේ අයනික බන්ධන ගැන. දැන් එහෙනම් අපි ඊළඟට කතා කරමු අපේ next part එකේ, කියන්නේ සහසංජ බන්ධන ගැන. රෙඩිද ඔයාලා? සහසංයුජ බන්ධන කියලා කියන්නේ පරමාණු යුගලක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් ඒ පරමාණු එකිනෙක බැඳීම. ඒ කියන්නේ පරමාණු දෙකක් අතරේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියා ගන්නවා. ඒ කියන්නේ අයියේ හරියට තේරුන්නේ නැහනේ. ඒ කියන්නේ කලින් අවස්ථාවලදී අයනික බන්ධනවලදී කරේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන වැඩි එක්කෙනා ඉලෙක්ට්‍රෝන අඩු එක්කෙනාට ඉලෙක්ට්‍රෝන දුන්නා. හැබැයි නංගි මල්ලි මේ සහසංජ බන්ධන හදන කට්ටියන්ගේ කාටවත් ඉලෙක්ට්‍රෝන වැඩි නැහැ. ඒක තමයි තේරුම් ගන්න ඕන කතන්දරේ. කාටවත් මෙතන ඉලෙක්ට්‍රෝන වැඩි එක්කෙනෙක් නැහැ. හැමෝටම ඉලෙක්ට්‍රෝන අඩුයි. හරිද? හොඳට තේරුම් ගන්න. දැන් ඔන්න උදාහරණයකින් මම පැහැදිලි කරන්නම්කෝ. ඔයා හිතන්නකෝ ෆ්ලෝරීන් ගත්තොත් ෆ්ලෝරීන් වල තියෙන ඉලෙක්ට්‍රෝන 9ක්. ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. තවත් ෆ්ලෝරීන් පරමාණුවක් ගත්තොත් එතනක් තියෙනවා පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. දැන් ඔක්කොම කීයක් තියෙනවද? ඒ කියන්නේ පරමාණු දෙකක් තියෙනවා, එක පරමාණුවක ඉලෙක්ට්‍රෝන 7 ගානේ තියෙනවා. දැන් නංගි මල්ලි ඔයාට කරන්න ඕන දේ මොකද්ද? ඔයාට කරන්න ඕන ෆ්ලෝරීන්ට ඕන නෝබල් ගෑසයක් වෙන්න. ඒ කියන්නේ ස්ථායි වින්‍යාසයක් වෙන්න. කවුරු වෙන්නද ඕන? වෙන්න ඕනේ නියෝන් කියන එක්කෙනා.
නියෝන් කෙනෙක් කෙනා වෙන්න නියෝන ෆ්ලෝරීන්ට. ඉතින් කොහොමද ෆ්ලෝරීන් නියෝන් කෙනෙක් කෙනා වෙන්නේ? ඔන්න හොඳට හිතලා බලන්න. ඔයාලා දන්නව ඇති ඔයාලට මතක ඇති කුලක පාඩම මතකයිද? කුලක පාඩමේ දෙන්නටම ඒ කියන්නේ රවුන්ඩ් දෙකටම හරිද? එක කුලකයකටයි තව කුලකයකටයි කුලක දෙකටම පොදු වෙන්න නම් ඔයා මොකද්ද කරේ? ඒ කුලක දෙක මෙහෙම එකට එකතු කරාම අර මැද ගොඩට ආවනේ පොදු ගොඩ. ඒ කියන්නේ පොදු ඒ කියන්නේ දෙපැත්තටම අයිති ටිකක් ආවනේ. අන්න ඒ වගේ තමයි මෙතන. හරිද? ෆ්ලෝරීන්ටත් 7යි. ඇත්ත. අනිත් ෆ්ලෝරීන්ටත් තියෙන්නේ 7යි. ඉතින් මොකද්ද කරන්නේ? මෙයාලා ඉලෙක්ට්‍රෝන දෙකක්. ඒ කියන්නේ එක පරමාණුවක් එක ඉලෙක්ට්‍රෝනයක් ගානේ අනෙක් පරමාණුවත් අනෙක් එක ඉලෙක්ට්‍රෝනයක් ගානේ ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියා ගන්නවා. හරිද? ඉලෙක්ට්‍රෝන කීයක් හවුලේ තියා ගන්නවද? ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියා ගන්නවා. එතකොට තා ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? දැන් ඉලෙක්ට්‍රෝන 7යිනේ තියෙන්නේ ඔක්කොම. එක ඉලෙක්ට්‍රෝනයක් දුන්නම තව ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. අර ඉලෙක්ට්‍රෝන 6යි අර පොදුවේ තියාගන්න ඉලෙක්ට්‍රෝන 2යි කීයද ඔක්කොම එකතු කරාම? අන්න එක ෆ්ලෝරින් පරමාණුවට ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. අනෙක් ෆ්ලෝරින් පරමාණුවත් එහෙමයි. එක ඉලෙක්ට්‍රෝනයක් අයින් කරාම 7න් ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. අර මැද තියෙන හවුලේ දෙකත් එක්ක ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. තේරෙනවද? ඒ කියන්නේ අංගී මල්ලි සහසංජ බන්ධනවලදී කාටවත් ඉලෙක්ට්‍රෝන වැඩි කට්ටිය නැහැ. ඔක්කොම ඉන්නේ ඉලෙක්ට්‍රෝන අඩු කට්ටිය. ඉතින් ඒ කට්ටිය මොකද්ද කරන්නේ? තමන් ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන ස්ථායී වින්‍යාසයට එනවා. ගොඩක්ම සරලයි කතන්දරේ. දැන් උන හොඳට තේරෙන්න ඕනේ. හරි. අන්න එහෙමයි ෆ්ලෝරීන් අණුවක් හැදෙන්නේ. දැන් උන් ඔහොම ඔයාලට අඳින්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ශක්ති මට්ටම් ඇඳලා ඊට පස්සේ ඒවා මෙහෙම හවුල් වෙලා ඒ කියන්නේ මැදට පොදු කරන්න ඕන. මැද ඉලෙක්ට්‍රෝන ටිකක් පොදු කරන්න ඕන. හරි? ඔන්න අපි තවත් උදාහරණයකට යමු. ඒ තමයි හයිඩ්‍රජන් අණුව. H2 කියන එක වායුව. මේ හයිඩ්‍රජන් අණුවක් හැදෙන්නේ කොහොමද? හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා. හයිඩ්‍රජන් කියලා කියන්නේ සැහැල්ලුම වායුවනේ. ඒ කියන්නේ හයිඩ්‍රජන් වල තියෙන ඉලෙක්ට්‍රෝන එකයි. ඒක ඔයා දන්නවා. ඉතින් හයිඩ්‍රජන්ට ස්ථායීම හයිඩ්‍රජන්ට කිට්ටුම ස්ථායී වින්‍යාසය මොකද්ද? හීලියම්නේ. ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. ඉතින් මොකද්ද කරන්නේ? හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා එයාලා මොකද්ද කරන්නේ? තමාගේ තියෙන එකම ඉලෙක්ට්‍රෝනය හවුලේ තියා ගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? එක පරමාණුවකට එක හයිඩ්‍රජන් පරමාණුවට ඉලෙක්ට්‍රෝන කීයක් අයිති වෙනවද? ඉලෙක්ට්‍රෝන දෙකක් අයිති වෙනවා. අනෙක් හයිඩ්‍රජන් පරමාණුවට ඉලෙක්ට්‍රෝන කීයක් අයිති වෙනවද? ඉලෙක්ට්‍රෝන දෙකක් අයිති වෙනවා. අන්න බලන්න. අන්න එහෙමයි හයිඩ්‍රජන් පරමාණු වලට ඉලෙක්ට්‍රෝන අයිති උනේ. තේරුණාද? ඒ කියන්නේ එක හයිඩ්‍රජන් පරමාණුවකට ඉලෙක්ට්‍රෝන දෙකක්. එක හයිඩ්‍රජන් පරමාණුවක් ස්ථායී හීලියම් වින්‍යාසය ලබනවා. අනෙක් හයිඩ්‍රජන් පරමාණුව ස්ථායී හීලියම් වින්‍යාසය ලබනවා. අන්න එහෙනම් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට තමයි මොකක් වෙන්නේද? හයිඩ්‍රජන් අණුවක් හැදෙන්නේ නේ. තවත් උදාහරණයකට යමු. ඔයාලට නැතිවම බැරි දෙයක් මොනවද? වතුර ජලය. ජලය කියලා කියන්නේ කොහොමද ජලය හැදෙන්නේ? ඔක්සිජන් පරමාණුවකට හයිඩ්‍රජන් පරමාණු කීයක් එකතු වෙලාද? හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා තමයි හැදෙන්නේ. හරිද? දැන් ඔන්න හිතන්න නංගී මල්ලි හයිඩ්‍රජන් පරමාණුවක් නම් එයාට ස්ථායී කීයද? එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන එකක් හින්දා එයාට කිට්ටුම ඉලෙක්ට්‍රෝන දෙකනේ. ඉතින් මොකද්ද කරන්නේ? හීලියම්ගේ වින්‍යාසයට එන්න කොහොම හරි තව ඉලෙක්ට්‍රෝනයක්, ඒ කියන්නේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝනය හවුලේ තියාගන්න ඕන. තව ඉලෙක්ට්‍රෝනයක් එක හවුලේ තියාගන්න ඕන. අනෙක් හයිඩ්‍රජන් පරමාණුව තව ඉලෙක්ට්‍රෝනයක් එක එයාගේ ඉලෙක්ට්‍රෝනය හවුලේ තියාගන්න ඕනේ. එතකොට ඔන්න හයිඩ්‍රජන් දෙක හරි. ඔක්සිජන් මොකද්ද කරන්න ඕන? ඔක්සිජන්ගේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 6ක්. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. දැන් මේ ඉලෙක්ට්‍රෝන 6න් ඉලෙක්ට්‍රෝන දෙකක් හොඳට තේරුම් ගන්න. එතකොට තව කීයක් තියෙනවද? තව ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් අර හයිඩ්‍රජන් පරමාණු දෙකත් එක්ක වෙන්වෙන්ව හවුලේ තියා ගන්නවා. එතකොට බලන්න එතන, ඒ කියන්නේ එක හයිඩ්‍රජන් පරමාණුවක ගාව ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවනේ හවුලේ. අනෙක් හයිඩ්‍රජන් පරමාණුව ගාව ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා හවුලේ.
ඒ කියන්නේ එතන ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද? 4ක් තියෙනවා. දැන් මුලින් තිබ්බනේ 6ක්. මුලින් ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන 6ක් තිබ්බනේ. 6න් 2ක් ගියාම ඉලෙක්ට්‍රෝන 4යිනේ. දැන් අර හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන 4යි මේ ඉතුරු වෙච්ච ඉලෙක්ට්‍රෝන 4යි එක්ක මොකක් වෙනවද ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය? ඉලෙක්ට්‍රෝන 8ක් පිරෙනවා අවසාන ශක්ති මට්ටමට. ඒ කියන්නේ ඔක්සිජන් ස්ථායී වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ හයිඩ්‍රජන් උත් ස්ථායී වුණා, ඔක්සිජන් උත් ස්ථායී වුණා, අනෙක් හයිඩ්‍රජන් පරමාණුත් ස්ථායී වුණා. ඔන්න ජල අණුව හැදුණා. තේරෙන්න ඕන දැන්. තවත් උදාහරණයකට යමු. බලන්න කොච්චර ලේසිද කියලා. ඇමෝනියා අණුව දැකලා තියෙනවද? ඇමෝනියා මේ තියෙන ඇමෝනියා අණුව. ඇමෝනියා කියලා කියන්නේ පෝරේම හදන්න ඕන වෙන සංයෝගයක්. මේ ඇමෝනියා වල සූත්‍රය තමයි NH3 කියලා කියන්නේ. ඒ කියන්නේ නයිට්‍රජන් පරමාණුවක් සහ හයිඩ්‍රජන් පරමාණු 3ක් එකතු වෙලා තමයි මේ ඇමෝනියා අණුව හැදෙන්නේ. ඉතින් නංගී මල්ලි කොහොමද මේක අපි ගොඩ දාගන්නේ? හරිම සරලයි. කලින් විදියම තමයි. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණුවක් නම් බලන්න ඉලෙක්ට්‍රෝන 2ක් ලබාගෙන හීලියම් වෙන්නනේ. ඒ කියන්නේ හයිඩ්‍රජන් කරන්නේ එයාගේ තියෙන එකම ඉලෙක්ට්‍රෝනය තවත් පරමාණුවක් එක්ක මොනව කරනවද? හවුලේ තියාගන්න එක. ඒ විදියට හයිඩ්‍රජන් පරමාණු 3ම අර නයිට්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 3ක් එක්ක නයිට්‍රජන් පරමාණු ඉලෙක්ට්‍රෝන 3ක් එක්ක හවුලේ තියාගන්නවා. එතකොට හවුලේ තියාගන්නව කොච්චරක්ද? නයිට්‍රජන් වලින් ගත්තා. ඒ කියන්නේ හවුලේ තියාගන්නවා එකක දෙක ගානේ 3ක්. හයිඩ්‍රජන් පරමාණු 3ක් තියෙනවනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙවාරයක් 6ක් තියෙනවා. හරිද? ඉලෙක්ට්‍රෝන ඔන්න 6ක් තියෙනවා. දැන් නයිට්‍රජන්ගේ මුලින් තිබ්බේ කීයද? නයිට්‍රජන් කියලා කියන්නේ 5 වෙනි කාණ්ඩයනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 2යි ඉලෙක්ට්‍රෝන 5යි. ඉලෙක්ට්‍රෝන 5යි තියෙන්නේ. හරි. දැන් ඉලෙක්ට්‍රෝන 5යි තියෙන්නේ. ඒකෙන් ඔන්න 3ක් ගියා. තා තියෙන ඉලෙක්ට්‍රෝන 2යිනේ. දැන් මේ 3 අපි අර ගියපු 3 ඒක යුගල් 3ක් වෙලා තියෙනවනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 6ක් වුණා. හවුලේ තියාගත්ත ඉලෙක්ට්‍රෝන 6ක්. මේ ඉලෙක්ට්‍රෝන 6යි අර ඉතුරු වෙච්ච ඉලෙක්ට්‍රෝන 2යි ඔක්කොම කීයද? ඉලෙක්ට්‍රෝන 8යි. ඒ කියන්නේ අංගී මල්ලි නයිට්‍රජන් උත් ස්ථායී වෙලා හයිඩ්‍රජන් උත් ස්ථායී වෙලා. අන්න එහෙමයි මොනව හැදෙන්නේද? ඇමෝනියා අණුව හැදෙන්නේ. ඔන්න දැන් තියෙනවා ඔක්සිජන් අණුව. ඕක චුට්ටක් වෙනස්. ඔක හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. හරි. ඔක්සිජන් අණුවක් කියලා කියන්නේ O2 නේ. අපි උස්ම ගන්න වායුව. දැන් මේ ඔක්සිජන් අණුවේ කොහොමද හැදෙන්නේ කියලා අපි බලමු. ඔක්සිජන් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 2යි ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. හරි. තව ඔක්සිජන් පරමාණුවක් ගත්තොත් ඉලෙක්ට්‍රෝන 2යි ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. පැහැදිලිද? දැන් මේ ඔක්සිජන්ට මොකද්ද කරන්න ඕන? ඔක්සිජන්ට කරන්න ඕන ඉලෙක්ට්‍රෝන 8ක් ලබා ගන්න. ඒ කියන්නේ එක පරමාණුවකට එක ඔක්සිජන් පරමාණුවකට ඉලෙක්ට්‍රෝන කීයක් අවශ්‍යයිද තව? තව ඉලෙක්ට්‍රෝන 2ක් අවශ්‍යයි. ඇයි ඉලෙක්ට්‍රෝන 8ක් කරගන්න එපා? ඉතින් මොකද්ද කරන්න අංගේ මල්ලි? මෙයාලා කරගන්නේ ඉලෙක්ට්‍රෝන 2ක් හවුලේ තියාගන්නවා. ඉලෙක්ට්‍රෝන 2ක් හවුලේ තියාගත්තම හොඳට හිතන්න ඉලෙක්ට්‍රෝන 2ක් හවුලේ තියාගත්තම පරමාණු දෙකම එතන යුගල් කීයක් තියෙනවද? යුගල් 2ක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම 4ක් ඔන්න තියෙනවා. එතන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ඇයි ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන්නේ? හේතුව තමයි මෙතන අපි ඔක්සිජන් මොනව කරන්න ඕනද? ඉලෙක්ට්‍රෝන 8ක් කරගන්න ඕනනේ. ඉතින් ඒක නිසා ඉලෙක්ට්‍රෝන යුගල් 2ක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 4ක් ඔන්න හවුලේ තියාගන්න ඕන. එක ඔක්සිජන් පරමාණුවගේ ඉලෙක්ට්‍රෝන 2ක් ගානේ. ඊට පස්සේ දැන් ඔන්න එකකින් ඔක්සිජන් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන 2ක් ගියා. හරිද? ඔක්කොම තිබ්බ කීයක්? ඉලෙක්ට්‍රෝන 6ක් තිබ්බා. 6න් 2ක් අඩුනාම කීයද? ඉලෙක්ට්‍රෝන 4යි. 6න් 2ක් ගියාම 4යිනේ. ඉතින් බලන්න මේ ඉතුරු ඉලෙක්ට්‍රෝන 4ට දැන් හවුලේ තියාගෙන ඉලෙක්ට්‍රෝන 4ක් එක්ක එකතු වුණාම කීයක් වෙනවද? 4යි 4යි ඉලෙක්ට්‍රෝන 8යි. අන්න ඔක්සිජන් පරමාණුව ස්ථායි. අනෙක් ඔක්සිජන් පරමාණුව ගන්නකො. ඒකෙත් එහෙමයි. ඒකෙත් මොනව කරනවද? ඉලෙක්ට්‍රෝන 2ක් ඔන්න හවුලේ තියාගන්න ඕනේ. ඒ කියන්නේ මුලින් තිබ්බ 6ක් 6න් 2ක් ගියාම 4යි. මේ 4ත් එක්ක අර හවුලේ තියාගන්න 4යි එකතු වුණාම ඉලෙක්ට්‍රෝන කීයක් ඇති වෙනවද? ඉලෙක්ට්‍රෝන 8ක් ඔන්න ඇති වෙනවා. දැන් ඔයාලට තේරෙන්න ඕනේ. ඊළඟට ඔන්න එක තමයි නයිට්‍රජන් පරමාණු. නයිට්‍රජන් අණුව. N2 කියලා කියන්නේ ගොඩාක්ම නිෂ්ක්‍රීය. ඒ කියන්නේ ගොඩාක් ශක්තිමත් අණුවක්. ශක්තිමත් බන්ධනයක් තියෙන වායුවක්. මේ නයිට්‍රජන් පරමාණු දෙකක් ගත්තම මේ නයිට්‍රජන් පරමාණු කොහොමද හැදෙන්නේ? නයිට්‍රජන් අණුවක්
හැදෙන්නේ කොහොමද? ඒක තමයි දැන් ඔන්න කතා කරන්න හදන්නේ. නයිට්‍රජන් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ඉලෙක්ට්‍රෝන තියෙනවා 2ක් සහ ඊළඟට 5ක්. නයිට්‍රජන් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා ඔක්කොම 2ක් සහ 5ක්. අනෙක් නයිට්‍රජන් පරමාණුවත් 2ක් සහ 5ක්. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද මේ නංගි මල්ලි? ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. හරිද? එහෙනම් හොඳ ළමයි වගේ අහගන්න මේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා නම් හරිද? ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා නම් එයාලා මොකද්ද කරන්නේ? ඉලෙක්ට්‍රෝන 8ක් කරගන්න ඕන නේද එක්කෙනෙක්? ඉතින් මොකද්ද කරන්නේ? මෙයාලා ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තියාගන්නවා. ඒ කියන්නේ එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන 3ක් දෙනවා. අනිත් එක්කෙනාත් ඉලෙක්ට්‍රෝන 3ක් දෙනවා. එතකොට ඔක්කොම හවුලේ කීයක් තියාගන්නවද? ඔක්කොම හවුලට එනවා ඉලෙක්ට්‍රෝන 6ක්. හරි? ඔන්න තේරෙන්න ඕන. දැන් එතකොට මුලින් තිබ්බ කීයක්? ඉලෙක්ට්‍රෝන 5ක් තිබ්බා. 5න් හවුලට එක්කෙනෙක්ගෙන් 3ක් ගියාම කීයක් ඉතුරු වෙනවද? 2ක් ඉතුරු වෙනවනේ. නේද? ඒ ඉලෙක්ට්‍රෝන 2යි අර හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන කීයක්? හවුලේ තියාගන්නේ 6ක්. 6යි අර ඉතුරු 2යි කීයක් වෙනවද? අන්න ඉලෙක්ට්‍රෝන 8ක් වෙලා. දැක්කද? ඉලෙක්ට්‍රෝන 8ක් වෙලා. ඒ කියන්නේ සුදු නංගිලා මල්ලිලා බලාගන්න ඉලෙක්ට්‍රෝන 8ක් ඔන්න හැදිලා තියෙන නයිට්‍රජන් වල. ඒ කියන්නේ නයිට්‍රජන් කියන එකත් මොන වෙලාද? ස්ථායී වෙලා. අන්න ඒ විදිහට නයිට්‍රජන් පරමාණු දෙකම ස්ථායී වෙනවා. තේරෙනවද ඔයාලට? හරිම සරලයි. ඊළඟට තියෙන්නේ අපිට කතා කරන්න දැන් ඔන්න සහසංජ බන්ධන හරිනේ ටිකක් තේරෙනවනේ. සුපිරියටම තේරෙන්න ඕන. හරි ඔය විදිහට ඔයාලට CCl4 ඊළඟට CH4 කියන්නේ මීතේන්. හරිද? CH4 කියන්නේ මීතේන්. ඊළඟට කාබන් ඩයොක්සයිඩ්. ඔය අණු තුනත් පොඩ්ඩක් අචුව දෙක් තියෙනවා. නිකන් ඉන්න ලාවට ඇඳලා බලන්න. අර විදිහට මම දැන් තර්ක කරේ. අන්න ඒ විදිහට ඔයාලම තර්ක කරලා මේක කොහොම හරි ගොඩ දාගන්න. හරිද? දැන් එහෙනම් අපි යමු අපේ ඊළඟ කොටසට. ඒක තමයි තිත් කතිර සටහන් කියන එක. මොනවද තිත් කතිර සටහන් කියලා කියන්නේ? තිත් කතිර සටහන් කියලා කියන්නේ මේකට ගන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන විතරයි. ඒ කියන්නේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන විතරයි. මේ තිත් කතිර සටහන් ඊළඟට තියෙනවා අපිට ඊට පස්සේ ලුවිස් තිත් ව්‍යුහ ඊළඟට තියෙනවා ලුවිස් ව්‍යුහ. මේ තුනම තියෙන්නේ අයනික බන්ධන වලට නම් නෙවෙයි. මේ තුනම තියෙන්නේ සහසංයුජ බන්ධන වලට. ඒ කියන්නේ අපි මේ දැන් කතා කරපු බන්ධන වලට. හරිද? ඒ කියන්නේ මෙතෙන්දී අපි ගන්නේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන පමණයි. ඔන්න හොඳට බලා ගන්නකෝ. මේකදි කරන්නේ එක් පරමාණුවක ඉලෙක්ට්‍රෝන අපි කතිර වලින් ගත්තොත් තිත් කතිරනේ ඩොට් ක්‍රොස් අනිත් එක ගන්නේ ඩොට් වලින්. හරි? අනෙක් පරමාණු ඉලෙක්ට්‍රෝන අපි ඩොට් වලින් එහෙම නැත්නම් තිත් වලින් තමයි ගන්නෙ. තේරෙනවද? එකක කතිර ගත්තොත් ක්‍රොස් ගත්තොත් අනිත් එකේ ඩොට්. එච්චරයි. අවසාන ශක්ති මට්ටම විතරයි ගන්න. බලන්නකෝ උදාහරණේ. දැන් ඔන්න ඔයාලට තියෙනවා CH4 අණුවක්. ඒ කියන්නේ මීතේන් අණුව. කාබන් කියලා කියන්නේ කීයද? කාබන් කියන්නේ ඉලෙක්ට්‍රෝන 4යි අවසාන ශක්ති මට්ටමේ තියෙන්නේ. දැන් එතකොට අපි අඳින්නේ මෙතන අවසාන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 4ක් විතරයි තියෙනවා අඳින්න ඕන. හයිඩ්‍රජන් පරමාණුවක් ගත්තොත් හයිඩ්‍රජන් පරමාණු ඉලෙක්ට්‍රෝන එකයිනේ තියෙන්නේ. යා හීලියම් 10 ඉලෙක්ට්‍රෝන දෙකක් කරගන්න ඕනේ. ඒ කියන්නේ හයිඩ්‍රජන් එක ඉලෙක්ට්‍රෝනයක් හවුලේ තියාගන්න ඕන. දැන් එතකොට කාබන් තියෙන ඉලෙක්ට්‍රෝන 4යිනේ. හයිඩ්‍රජන් පරමාණු 4ත් එක්ක මේ ඉලෙක්ට්‍රෝන 4ම හවුලේ තියාගන්නවා. එතකොට හවුලට එන ඉලෙක්ට්‍රෝන 8ක්. ඒ කියන්නේ කාබන්ට වෙන ඉලෙක්ට්‍රෝන නැහැ. කාබන් කියන එක ස්ථායි වෙනවා. හයිඩ්‍රජන් කියන එකත් ස්ථායි වෙනවා. හයිඩ්‍රජන් පරමාණු 4ම ස්ථායි වෙනවා. කාබන් පරමාණුවත් ස්ථායි වෙනවා. දැන් බලන්න ගිමල්ලි මෙතන හවුලේ විතරයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. අර පළවෙනි ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන අඳින්නේ නැහැ. හවුලට තියෙන ඉලෙක්ට්‍රෝන ටික අඳින්න ඕන. එතකොට ඔයා දැන් කාබන් වලට කතිර ගත්තනම් මෙතන මම හයිඩ්‍රජන්ට ඩොට් අරන් දෙනවා. අන්න ඒ විදිහට මෙතනට එන පරමාණු දෙක මූලද්‍රව්‍ය දෙක සඳහා එකකට ඩොට් ගන්න ඕන නම් අනිත් එකට අනිවාර්යයෙන්ම කියන්නේ ක්‍රොස් ගන්න ඕන. හරිද? දැන් එහෙනම් මෙතෙන්ට කාබන්ට මම අරන් තියනවා ක්‍රොස් ඊළඟට හයිඩ්‍රජන්ට අරන් තියනවා ඩොට්. එතකොට කොහොමද මේක රවුන්ඩ් උත් ඊට පස්සේ මකලා දාන්න ඕන. රවුන්ඩ් උත් මැකුවට පස්සේ කාබන් අඳින් කාබන් 100 අකුර ලියනවා ඩොට් එකයි ක්‍රොස් එකයි දැම්ම හයිඩ්‍රජන් දැම්ම ඩොට් එකයි ක්‍රොස් එකයි දැම්ම හයිඩ්‍රජන් දැම්ම ඩොට් එකයි ක්‍රොස් එකයි දැම්ම හයිඩ්‍රජන් දැම්ම ඩොට් එකයි ක්‍රොස් එකයි දැම්ම හයිඩ්‍රජන් දැම්ම. අන්න එහෙනම් ඔය අපි ඇඳලා තියෙන්නේ මොකද්ද මේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ CH4 වල කියන්නේ ඩොට් ක්‍රොස් ඩයග්‍රෑම් එක. ඒ කියන්නේ
තිත් කතිර සටහන. හරිම ලේසි. ඊළඟ එක තමයි නංගි මල්ලි ලුවිස් තිත් ව්‍යූහ කියන එක. මේකට ගන්න කලින් විදියම තමයි ඩොට් ක්‍රොස් නැතුව ඩොට් විතරයි. ඩොට් විතරක් නම් මොකක්ද කියන්නේ ලුවිස් තිත් ව්‍යූහ කියලා. ඒ කියන්නේ දැන් ඔන්න හිතන්න ඔයා ඇමෝනියා පරමාණුවක් ගන්න. ඇමෝනියා මං කලිනුත් කියා දුන්න. ඇමෝනියා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා නයිට්‍රජන්ගේ. හයිඩ්‍රජන් පරමාණු 3ක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන 2ක් වෙලා ඒ කියන්නේ හීලියම් වලට එනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 2.2.2 පරමාණු 3ට ඉලෙක්ට්‍රෝන 6ක් හවුලට එනවා. එතකොට නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන 2ක් තමයි ඉතුරු වෙනවා. අන්න එහෙම ඔන්න හැදිලා තියෙනවා. එතකොට දැන් මේකේ පළවෙනි ශක්ති මට්ටම කෙලින්ම කපලම දාන්න. වැඩක් නැහැනේ. මේ සටහන් වලට පළවෙනි ශක්ති මට්ටම ඕනේ නැහැ. දෙවෙනි ශක්ති මට්ටම, ඒ කියන්නේ ඊළඟ අවසාන ශක්ති මට්ටම විතරයි ඕන. මේ අවසාන ශක්ති මට්ටමේ බන්ධන යුගල් තියෙනවා. කීයක්ද? බන්ධන යුගල් තියෙනවා 3ක්. ඒවට ඩොට් නුයි ක්‍රොස් නුයි දාන්නේ නැහැ. ඩොට් විතරයි දාන්නේ. එච්චරයි වෙනස. දැන් පේනවනේ මේ දකුණු පැත්ත රූපේ. නයිට්‍රජන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, ඩොට් දෙකක් තියෙන්නේ. කලින් එකේ නම් බලන්න ඩොට් එකයි ක්‍රොස් එකයි. දැන් තියෙන්නේ ඩොට් විතරයි. ආපහු නයිට්‍රජන් හයිඩ්‍රජන් අතර ඩොට් දෙකක්. නයිට්‍රජන් හයිඩ්‍රජන් අතර ඩොට් දෙකක්. ඊළඟට අර ඉතුරු වෙච්ච ඉලෙක්ට්‍රෝන දෙකක් තිබ්බ නයිට්‍රජන්ගේ. ඒකටත් මොනවද ඩොට් දෙකක්. හරි. හරිම ලේසි. දැන් මේක ඩොට් ක්‍රොස් වුණා නම් මොකද්ද? නයිට්‍රජන් ක්‍රොස් නම් අරවයි ක්‍රොස් 3ක් එනවා. ඊළඟට ක්‍රොස් දෙකක් එනවා අර ඉතුරු දෙකට. හරි. මේක ඇවිල්ලා ලුවිස් ඩොට් ව්‍යූහ. ඊළඟ එක තමයි නංගි මල්ලි ලුවිස් ව්‍යූහ කියන එක. ඒ කියන්නේ මෙතෙන්දි තියෙන විශේෂත්වය තමයි බන්ධනයකට එක බන්ධනයකට ගන්නවා එක ඉරි කෑල්ලක්. බන්ධනයක් කියන එක ඩොට්වත් ඩොට් ක්‍රොස්වත් දාන්නේ නැතුව බන්ධනයක් කියන එක දානවා ඉරි කෑල්ලකින්. අනිත් ඒවා නිකම්ම ඩොට් වලින් දානවා. අන්න එහෙම එකට කියනවා ලුවිස් ව්‍යූහ කියලා. දැන් මේ වයින් ගොඩාක් ප්‍රසිද්ධ ජනප්‍රිය එක තමයි මේ ලුවිස් ව්‍යූහ කියන එක. ඉතින් ලුවිස් ව්‍යූහ තමයි ගොඩක් වෙලාවට පේපරෙන් අහන්නේ. හරිද? ඇමෝනියා වල ලුවිස් ව්‍යූහය හඳින්න. ඔන්න දෙන ප්‍රශ්නේ. එහෙම කිව්වම මොකද්ද කරන්න ඕන? නයිට්‍රජන් පරමාණුවක් අඳින්න නයිට්‍රජන් ඇඳලා මේ විදියට ඇඳලා ඉස්සෙල්ලා ඊට පස්සේ බලන්න අවසාන ශක්ති මට්ටමේ නයිට්‍රජන්ගේ ආපහුම කියන හයිඩ්‍රජන්ට ඉලෙක්ට්‍රෝන දෙකක් එන්න ඕනේ. එතකොට හයිඩ්‍රජන් පරමාණු 3ක් තියෙනවා. එතකොට යුගල මේ හවුලට එන ඉලෙක්ට්‍රෝන 6ක්, තවත් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට තියෙනවා. ඉතින් බලන්න දැන් මෙතන නයිට්‍රජන් හයිඩ්‍රජන් අතර තියෙනවනේ ඩොට් එකයි ක්‍රොස් එකයි ඩොට් දෙකක් තියෙනවනේ. ඒ කියන්නේ බන්ධන කීයක් තියෙනවද? බන්ධන මෙහෙම 3ක් තියෙනවා නයිට්‍රජන් හයිඩ්‍රජන් අතර. ඒ බන්ධන 3 බලන්න ඉරි කැලි 3කින් තමයි සංකේතවත් කරලා තියෙන්නේ. මෙතන තියෙන බන්ධන 3 ඩොට් ටික අර ඩොට් දෙකක් කියන එක මොනව කරලාද බන්ධනයක් කියන එක තනි ඉරි කැලලකින් ගහලා තියෙනවා. ඉතුරු අර ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවනේ. අන්න ඒක මොනව වලින්ද සංකේතවත් කරන්න ඕන? ඩොට් වලින් සංකේතවත් කරන්න දෙන්නේ. අන්න ඕකට කියනවා මොනව කියලාද? ලුවිස් ව්‍යූහයක් කියලා. දැන් ඔන්න තේරෙන්න ඕන. ඔන්න එහෙනම් මේකේ තියෙන අවසාන පාර්ට් එකට ආවේ. කියන්නේ ඔන්න මම CO2 කියන අණුව අරගෙන මේකේ ඇඳලා තියෙන ඔයාට තිත් කතිර සටහන, ඊළඟට ලුවිස් තිත් ව්‍යූහ, ඊළඟට ලුවිස් ව්‍යූහ. බලන්න මේ හැම එකම ගලපලා. ඔන්න කාබන් තියෙනවා. කාබන් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 4යි අවසාන ශක්ති මට්ටමේ. ඔක්සිජන් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 6යි අවසාන ශක්ති මට්ටමේ. ඉතින් මොකද්ද කරන්නේ? ඔක්සිජන් කියන එකට ඉලෙක්ට්‍රෝන 2ක් ගන්න ඕන. කාබන්ට ඉලෙක්ට්‍රෝන තව 4ක් ගන්න ඕනේ. ඉතින් මොකද්ද කරන්නේ? ඔක්සිජන් පරමාණු දෙකම ඉලෙක්ට්‍රෝන 2 හවුලේ තියා ගන්නවා. හරි. ඉලෙක්ට්‍රෝන 2 හවුලේ තියාගත්තම මොකද්ද වෙන්නේ? එතකොට හවුලට එනවා ඉලෙක්ට්‍රෝන 4ක්. ඔක්සිජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන හින්දා ඉලෙක්ට්‍රෝන 2ක් තව ඉතුරු වෙනවා. ඇයි 6න් යන්නේ 2යිනේ. 6න් 2ක් ගියාම 4යිනේ. තව එතකොට අර හවුලේ තියෙන ඉලෙක්ට්‍රෝන 4යි ඔක්සිජන් පරමාණුවක ඉතුරු ඉලෙක්ට්‍රෝන 4ත් එක්ක ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන 8ක් ඇවිල්ලා තියෙන්නේ. කාබන් ගත්තයින් පස්සේදී කාබන් තමාගේ තියෙන ඉලෙක්ට්‍රෝන 4ම මේ හවුලට ලබා දෙනවා. එකකට ඉලෙක්ට්‍රෝන 2යි අනිත් ඔක්සිජන් පරමාණු ඉලෙක්ට්‍රෝන 2යි විදියට. අන්න එහෙම මේව කරාම එතකොට එන ඔන්න ඔය විදියට බන්ධනයක්. එතකොට ඔකේ තිත් කති සටහන අඳිද්දී ඔන්න ඔහම යදින්නේ කොහොමද? තිත් කති සටහන අඳිද්දී ඩොට් අඳින්න ඕන, ක්‍රොස් අඳින්න ඕන. අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන විතරයි අඳින්න ඕන. කාබන්ගේ අර බන්ධනයට සහභාගී වෙච්ච ඉලෙක්ට්‍රෝන 4යි අනිත් පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන 4යි අඳින්න ඕන. ඔක්සිජන්ගේ එතකොට තව ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4ක් ඉලෙක්ට්‍රෝන 4ක් ගානේ ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද? ලුවිස් තිත් ව්‍යූහය අඳිද්දී මේ ඩොට් නුයි ක්‍රොස් නුයි වෙනුවට ඩොට් විතරක් දාන්න තියෙන්නේ. ලුවිස් ව්‍යූහය අඳිද්දී දැන් මෙතන තියෙන ඩොට් ක්‍රොස් විදියට එකකට එක කාබන් පරමාණුවක ඔක්සිජන් පරමාණුවක අතර බන්ධන දෙකක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවනේ. යුගල් දෙකක් තියෙනවනේ. ඒ කියන්නේ ඉරි කැලි දෙකකින් බන්ධන දෙකකින් මේක නිරූපණය කරනවා. හරි නංගි මල්ලි. එහෙනම් ඔයාලට
මේ පුංචි කාලෙකින් මං එහෙනම් සහසංජ බන්ධනය සහ ආයනික බන්ධනය කියන ගැන ලොකුව විස්තරයක් පුළුල් දැනුමක් ඔයාලට දුන්න. තවත් කිසි දෙයකට බය වෙන්න එපා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් කියලා දෙනවා. පැය 24ක ඇතුළත උත්තර දෙනවා. එහෙනම් ඔයාලට ගොඩාක් ස්තුතියි අහන් හිටියට මගේ පාඩම. ඒ වගේම ආදරෙන් දෙයක් කියනවා. අනිවාර්යෙන්ම YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි කමෙන්ට්ස් වලින් අහන්න ඊළඟට අයියේ මේ පාඩම දාන්න, ඊළඟට මේ පාඩම දාන්න එහෙම කියලා. ඊළඟට එහෙනම් අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් මේක ඉතුරු කොටස් ටික සාකච්ඡා කරමු. එහෙනම් අපි ගිහින් එමු.